සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අප විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ ගෞරවනීය ආරාධනාවෙන් මේ අවස්ථාවට වැඩම කරවන ලද ධර්මදේශකයන්න් වහන්සේ විහාරස්ථානීය වෙනුවෙනුත් මේ දායක දායිකා පින්වතුන් වෙනුවෙනුත් ගෞරව පූර්වකව පිළිගැනීම මාගේ යුතුකමක් තිබෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරේ මම ගැන කිසි දෙයක් කියන්න අවශ්‍ය නැහැ. මගේ නම කිව්වහම ඇතේ කිය. බොහෝ විට දේශකයන් වහන්සේලා පොඩ්ඩක් එහෙම උන්වහන්සේගේ තීන තනතුරු ඒ වගේම උන්වහන්සේගේ උගත්කම යම් විදියකින් ප්‍රකාශ කිරීම අඩුවක් වුණා නම් ඒක බොහෝම පහත් දෙයක් හැටියට සලකන යුගයක උන්වහන්සේ බොහෝම චාම්ව සරලව මේ සියලුම කටයුතු සිද්ධ කරන්නයි කියන එක අපිට බොහෝම පැහැදිලි වුණා. උන්වහන්සේ පැමිණිලා බොහෝම චාම්ව සරලව අප විහාරස්ථානය සමග සම්බන්ධතාවයෙන් යුක්තව කටයුතු කරන ක්‍රියා කරන්න ඒ අවස්ථාවේ සිට ක්‍රියා කරයි කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් අපේ උපාසක උපාසක සමිතියේ සමාජික පිරිසකගේ දැඩි උනන්දුව නිසා තමයි මේ අවස්ථාවට මම හිතන්නේ මාස ගණනක ඉස්සෙල්ලා ආරාධනා කරේ. ඊට පසුව ඇතිවෙච්ච ප්‍රශ්න අනුව ටිකක් ආදමීමට සිදුවත් බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක උන්වහන්සේ මේ අප විහාරස්ථානයට වැඩම කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට කටයුතු කිරීම පිළිබඳ විහාරස්ථ මහා සංඝරත්නයේ හැටියට අප විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය සියලුම දායක පින්වතුන් ඉමහා සන්තෝෂයට පත් වෙනවා කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා. මෙම ධර්ම දේශනා සඳහා වැඩම කළේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව මයිලපිටිය පුරාණ විහාර වාසී මහා ආනන්ද සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉතාමත්ම ගෞරව පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්න අතර සියලුම දායක දායිකා පින්වතුන් සාදුකාරයක් දීලා උන්වහන්සේ පිළිගන්නා ලෙස ඉතාමත්ම ආදරයෙන් භක්තියෙන් යුක්තව සිහිපත් කරනවා. මෙම පින්කමේ දායකත්වය විහාරස්ථානයේ සෑම පින්කමකදීම සෑම අයුරින්ම උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර උපාසක උපාසික පිරිසගේ සහභාගීත්වයෙන් කියන එක සිහිපත් කරනවා. ඊළඟට ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහස් වට්ටිය පිරිනමා ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩසටහන සංවිධානය කරන ලබන කල්යාණ මිත්‍ර සංසදේ සමාජිකයින්ට බුදුන් වහන්සේ පාවල මල් වට්ටිය තැන්පත් කිරීමෙන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙත දහත් වට්ටිය පූජා කිරීමෙන් ධර්මදේශනය සඳහා ආරාධනය සිදු වෙනවා. අද මේ ධර්මදේශනාව හරිදේ ටීවී නාලිකාවේ සජීවී පරිගත කිරීමක් සිදු වන බව ඔබට දන්වන්නට කැමැතියි. වලහන්තුර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ කල්යාණ මිත්‍ර සංසදය සංවිධානය කරනු ලබන ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ධර්ම ශ්‍රවණයට ප්‍රථම
උතුම් තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා පින්වත් සියලු දෙනාම තෙවරක් নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සමන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ ආවුසෝ ආඝාත පටිවිනයා යත්ත භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝති විහාරාධීශ්වර අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැමැද අවසරයි වැඩහිඳින සදා වන්දනීය වූත් පූජනීය වූත් අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත් සිල්මෑණියන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි සෑම දිනාගේම සූදානම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි. බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව මේ හැමෝම ආවේ සල්ලි හොයන්න නෙමෙයි. නම්බුනාම හොයාගෙනත් නෙවෙයි. කණ්ඩ බොණ්ඩ බලාගෙනත් නෙවෙයි. වැඩ නැතුවත් නෙවෙයි. ඔය හැම දේම පැත්තකට දාලා ගෙදරින් පිටත් වෙලා පින්නතුනේ පියවරක් ලැබුවා නම් ඒ හැම එකක්ම අද මන් තථාගත බණ අහන්න යනවා කියන සිතෙන් ඒ සිතිවිල්ල පෙරදැරිව ඔය පියවර මැනගෙන එන ගමනේ මේ බණපදය අහන්න එන්න බැරි විලා අතරමඟ මැරුණා නම් මතක තියාගන්න ඔබ ඒත් සුගතියේ හැබැයි ඔය ඇත්තන්ට එතනිමුත් එහාට යන්න තාම වාසනා ගුණ තියෙන නිසායි අනන්ත ලෝකයේ නිවන මේ බුද්ධ වචනේ අද කනට වැටෙන්න ඔය ඇත්තන්ට පින තිබ්බේ. කුසල් හිතක් තමයි ඔය ඇත්තන්ව මේ ඇවිද්දවල පන්සලට එක්කන් ආවේ. කුසල් හිතක්. අන්න ඒ කුසල් හිත හොඳට පරිස්සම් කරගෙන මේ දේශනාවේ එකඳු වචන මාත්‍රයක් හෝ අත් නොහැර පින්වත්නි අහන්න දැන් අදිෂ්ඨාන කරගන්න. බණ අහන්න යනවාමයි කියලා හිතට ගත්තා.
ඒක කෙරුණද නැද්ද? ඒක කෙරුණා. දැන් ඔබට හිතට උපද්දවන්න තියෙන්නේ මේ බණ වචනයක් අත් නොහැර අහනවමයි. එතකොට ඒකත් කෙරෙයි. ඉතින් විහාරයේ ගැනවත් ඒ නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ ගැනවත් මං කරුණු කියන්න අදහස් කරන්නේ නැහැ. මොකද මන් නුවර ඉඳන් ඇවිල්ලා ගාල්ල ගැන මොනවා කියන්නද? ඒ හින්දා ඔය ඇත්තෝ මට ආරාධනා කළෙත් බණ අහන්න ඕන නිසා ඔබ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවම ආරම්භ කරන්නම්. පින්නතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදුම තරම් පින්වත්නි අපේ අකුසල් දුරු කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. තථාගත බුදුරජාණන් වහන්සේ පුදුම තරම් අපිට කුසල් මුණ ගසනවා. බුදුරජාණන් වහන්සේ පුදුම තරම් අපිට අනුකම්පාවයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ එක දවසක් අහනවා, මහණෙනි, ඔබ වහන්සේලා දන්නවද කවදා හරි කොතන හරි තථාගත බුදුරජාණන් වහන්සේ සිවුරු පිරිකර බලාගෙන කියපු බණක්? බුදුහාරෝ අහනවා මහා සංඝරත්නයේ, බුදුරජාණන් වහන්සේ සිවුරු පිරිකර බලාගෙන බණ කියපු එකක්, එහෙම එක සූත්‍රයක්වත් ඔබ වහන්සේලා දන්නවද කියලා ඇහුවා. ස්වාමීනි නෑ කිව්වා. එහෙනම් මහණෙනි, දානේ බලාගෙන දානේ බලාපොරොත්තුවෙන් පිණ්ඩපාතේ බලාපොරොත්තුවෙන් කියපු බණ එහෙම එක්කුත් නැහැ. එහෙනම් හොඳ හොඳ විහෙර විහාර පන්සල් බලාගෙන කියපු බණ මහණෙනි ඔබ වහන්සේලා දන්නවද කියලා ඇහුවා. ස්වාමීනි නැහැ. එහෙනම් මහණෙනි, ගිලම්පස බෙහෙත් පිරිකර ආදී නානාවිද උපභෝග පරිභෝග සම්පත් බලාගෙන ඒව වෙනුවෙන් කියපු බණක්? ස්වාමීනි නැහැ කිව්වා. මේ මුළු ලෝකෙම රෑ දවල් දෙකේ පින්නතුනේ ඇහැට නිින්දක් නැතුව කණ්ඩවත් වෙලාවක් නැහැ කියලා මහන්සි වෙන්නේ ඕව වෙනුවෙන්නේ. එහෙව් ලෝකයේ බුදු වෙලා පින්නතුනේ පැය දෙකක්වත් සැතවෙන්නේ නැතුව එච්චර අවදියෙන් ඉඳගෙන බුදුහාමුදුරුවෝ එහෙනම් ඔය එකක්වත් බලාපොරොත්තු නැත්තම් මොකට බණ කිව්වද? හිතන්න ලස්සන දෙයක් නේ. හාමුදුරුවෝ උත්තර දුන්නා, ස්වාමීනි, ඔබ වහන්සේ උච්චර දේවල් කරගෙන අපිට බණ කිව්වේ සිවුරු බලාගෙන නෙවෙයි, දානේ බලාගෙන නෙවෙයි, පන්සල් බලාගෙන නෙවෙයි. ස්වාමීනි, ඔබ වහන්සේට අපි ගැන තියෙනවා අනන්ත වූ අනුකම්පාවක්. අන්න ඒ අනුකම්පාවෙන් කිව්වා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ වදාලා, හොඳයි මහණෙනි, තථාගතයන් වහන්සේ නුඹලට බොහෝ අනුකම්පාවයි, ඒකමයි මේ ධම්ම දෙස්වි කිව්වා. බුදුරජාණන් වහන්සේ එහෙනම් අපිට අනුකම්පාවෙන් වදාළ බණක් පින්වත්නි වැඳ වැඳ බිම පෙරලීගෙන අහන එක වටින්නේ නැද්ද? වටිනවා පින්වත්නි. මේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි මේ කිසි අඩුවක් වෙලා අපෙන් ලාභ සත්කාර ලබන්න බණ කිව්වා නෙවෙයිනේ. උන්වහන්සේ සක්විති රජකම් දරන්න ඉඳපු උත්තමයන් වහන්සේනේ. රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාවල අනේක විද පින්වත්නි සැප සම්පත් විඳපු උත්තමයාට අපි මොනවද දෙන්නද ආයේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපින් සිවුරු බලාපොරොත්තුුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපින් පිණ්ඩපාතේ බලාපොරොත්තුුනේ නැහැ. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තුුනේ උන්වහන්සේ කියපු මගේ පින්වත්නි කෙලෙස් ගින්න නිවාගෙන සංසාරයෙන් ගැලවෙන ශ්‍රාවකෙක් විතරයි. ඒ ප්‍රතිපදාවට ඔබ එන්න බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ යුත්තේ කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දවසක් දේශනා කරනවා,
මහණෙනි පුංචිම පුංචි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා. මේ අම්මට නානාවිද වෙච්ච ඉතින් ගෙදර වැඩ කටයුතු තියෙනවද නැද්ද? තියෙනවනේ. කොච්චර වැඩ තිබ්බත් මොන වැඩ කළත් ඒ වැඩ 1000ක් අස්සේ හරි අම්මා දරුවා ගැන අවධානයෙන්ද නැද්ද? අම්මා දරුවා ගැන අවධානයෙන් මොනවා හරි කැට කැබලිත්තක් හරි අරන් කටේ දාගත්තා කියලා දැක්කොත් දැක්ක මාත්‍රෙන් අම්මා මොන වැඩේ හරි පැත්තකට දාලා දරුවගේ විපත දැකලා පින්නත් නේ ඒක ඇදලා දාන්න ඉක්මනට දරුවා අතට ගන්නවද නැද්ද? දරුවා අතට ගන්නවා. පින්නත් නේ යම් කාලයකදී ඒ දරුවා ලොකු මහත් වෙනවා. දැන් දරුවට තේරෙනවා කන්න ඕන දේ මොකද්ද, එපා දේ මොකද්ද, යන්න ඕන කොහෙද, එපා කොහෙද ඔක්කොම තේරෙනවා. එදාට අර අම්මා තවදුරටත් අර රැකිල්ල රකින්න ඕනද? නෑ පින්වත්. එතකොට අම්මා ඒ අපේක්ෂාව අතාරිනවද නැද්ද? අපේක්ෂාව අතාරිනවා. සම්මා සම්බුදු හාමුදුරුවෝ වදාලා මහණෙනි මමත් ඒ වගේ කිව්වා. පුංචිම පුංචි දරුවෙක් වෙනුවෙන් අම්මගෙන් යමක් විය යුතුයි නම් මහණෙනි මං නුඹලා වෙනුවෙන් ඒක කරනවායි කිව්වා. පුංචිම දරුවෙක් වෙනුවෙන් අම්මා යමක් කළ යුතුයි නම් මහණෙනි නුඹලා වෙනුවෙන් මං ඒක කරනවායි කිව්වා. ඒකනේ බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ මහණෙනි මේක අකුසල් මේක දුරු කරව්. මහණෙනි මේක කුසල් මේක වඩව්. මේක දුරු කරන්න නම් මහණෙනි මෙහෙම කළ යුතුයි. මේ කුසලයේ වඩන්න නම් මහණෙනි මෙහෙම කළ යුතුයි. බලන්නකො පින්නත් කොච්චර රකින්නවද කියලා අපිව. නේ කොච්චර රකින්නවද? මොන රැකිරි රැක්කත් අම්මා කෙනෙකුට රකින්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි ඒ සීමාවෙන් එහා පැත්තටත් බුදුහාමුදුරුවෝ අපිව රකින්නවද නැද්ද? බුදුහාමුදුරුවෝ අපිව රකින්නවා. යම් කාලයක පින්වත්නි අපි දන්නවා නම් අකුසල් බැහැර කරගෙන සිත කුසල් අරමුණක තියාගෙන නිවනින් ගැලවෙන්නේ නැතුව යන්න එදාට බුදුහාමුදුරුවෝ අපේ වරෙන් නිදහස් වෙනවා. තවදුරටත් හොයන්න ඕනේ. එතෙක් හොයනවා. දරුවෙක් කැට කැබලිති දාගත්තොත් ඉක්මනට දරුවා අතට ගන්නවා වගේ පින්වත්නි සියලු කෙලෙසුන් නසන්නට වෙරවඩන හාමුදුරුවරුන්ට නිදිමතක් ආපු තැන්වල බුදුහාමුදුරුවෝ 이르දිහෙන් වැඩි අවස්ථා තියෙනවා පින්නතුනේ. මුගලන් මහරහතන් වහන්සේ අරහත් ඵලයට පත් වෙන්නට පෙර එක දවසක් දුර ඈතක වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේට තද්ද නිදිමතක් මුගලන් හාමුදුරන්ට තද්ද නිදිමතක්. මේක තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා පින්නත් දැක්කන්නේ. අරහත් ඵලය අහිමි වෙයි කියලා එක නිමේෂයෙන් තථාගතයන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ ළඟ පහළ වුණා. පහළ වෙලා ඇහුවා මුගලන් නිදිමතක් ආවා නේද කියලා ඇහුවා. එහෙමයි බුදුහාමුදුරුවනේ. මුගලන් නිදිමත නැති කර ගන්න ක්‍රම 7ක් තියෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ නිදිමත නැති කර ගන්න ක්‍රම 7ක් කියලා දුන්නා. 7 වෙනි ක්‍රමය නැගිටින වෙලාව අදිෂ්ඨාන කරගෙන නිින්දේ ඇලෙන්නේ නැතුව නිදා ගන්න කිව්වා. ඒක හැබැයි 7 වෙනි එක අපි ඔක පළවෙනියටම ගන්නවා. කොච්චර අනුකම්පාවයිද බලන්නකො පින්නත් මේ සූත්‍රයක් තියෙනවා පච්චලායන කියලා. ඒ පච්චලායන සූත්‍රය තමයි ඔක තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ තරම් අපිව රකින්නවා. බුදුහාරෝ ඒකයි දේශනා කරන්නේ අකුසල් දුරු කරන්න ඇයි තමන්ගේ දරුවෝ වගේ ශ්‍රාවකයන්ට මේ අකුසලයෙන් වෙන විපත අපි නොදැනගත්තට තථාගතයන් වහන්සේ දන්නවා. සමහර විට ලෙඩේ තියෙන අමාරුකම ලෙඩේ තියෙන බරපතලකම මේකේ භයානකකම ලෙඩා දන්නේ නැහනේ. ඒක දන්නේ කවුද? දොස්තර මහත්තයා. අන්න ඒ වගේ තමයි සමහර විටකදී පින්වත්නි මේ බත්මාළු පිණි කකා ඉන්න අපිට තේරෙන්නේ අපි මේ සංසාරේ කොච්චර අනතුරකද ඉන්නේ කියලා. හැබැයි ඒක දකින්නේ
තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ අනතුර දකින හින්දා තමයි බුදුහාමුදුරුව අපිට මේ ධහම දේශනා කළේ දුකෙන් ගැලවෙන්න. ඒ මාවතේ දුකෙන් කවුරු හරි ශ්‍රාවකයෙක් ගැලවුණාම බුදුහාමුදුරුව ඒකයි සාදුකාර දීලා කිව්වේ මගේ පුතා අද ගැලවුණා කියලා. ඒ හින්දා ඒ මාවතට එන්න මේ දේශනාව ඔබ පුළුවන් තරම් ජීවිතයට ගන්න. පින්වත්නි, ඔබ හැම දිනාටම තියෙන බරපතල ලෙඩක් ගැන තමයි අද දේශනාවේ කියලා දෙන්නේ. ඒ ලෙඩේ තමයි ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහව, කේන්තිය. මෙතන නැති කෙනෙක් ඉන්නවද? ඒ ලෙඩේ එහෙම කෙනෙක් නැහැ. ඒ කියන්නේ හැමෝටම ලෙඩ. යනකොටත් ඒ ලෙඩේ අරන් යන්න එපා. අද ඔබ අදිෂ්ඨාන කරන්න, අද මම බණ ඉවර වෙලා යන්නේ ලෙඩේ හොඳ කරගෙන කියලා. අද ඔබ මේ බණ අහලා ගෙදර යන්න ඕන. ඒ ලෙඩේ මම දැන් සනීප වෙච්ච කෙනෙක් කියලා. ආයි කිසිදාක ඒ ලෙඩේ උපදින්න බෑ. ඉපදුනත් වැඩි වෙලාවක් තියෙන්න බෑ. මොහොතින් ඒක දුරු කරගන්න පුළුවන් හැකියාව, කුසලතාවය හදා ගන්න ඕන. පැහැදිලිද? පින්වත්නි, නිවන කියලා කියන්නේ රාගය නැති කිරීම, ද්වේෂය නැති කිරීම, මෝහය නැති කිරීම. රාගය නැති කළා නම්, ද්වේෂය නැති කළා නම්, මෝහය නැති කළා නම් එතන ලැබෙන දේ තමයි මොකද්ද? නිවන, නිවීම. එහෙනම් නිවීම දැවීමක් වෙන්නේ මොනවා හින්දාද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. රාග, ද්වේෂ, මෝහ කියන්නේ දැවීමයි. රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම කියන්නේ නිවීමයි. ජීවිතේ ඔබේ කේන්ති යනවා කියන එක, ද්වේෂය කියන එක දැන් ඔබට කොයි කාලේ ඉඳන් තියෙන දෙයක්ද? මට ඉතින් එච්චරම කේන්ති යන්නේ නැහැ කියලා සමහර කෙනෙකුට හිතෙනවා ඇති. එච්චරම යන්නේ නැහැ කියන්නේ මෙච්චර යනවා කියන එකනේ. ඒත් කේන්තියමනේ. කොච්චර හරි කමන්නේ. කේන්තිය ගැන තමයි මේ කියන්නේ. දැන් ඔය කේන්තියෙන් ඔබ මට උත්තර දෙන්න. දැන් මේ බැලූ බැල්මට මට වඩා දිරපු ගෙවල් මෙතන තියෙනවා. හරි. මට 35යි තාම. එතකොට ඔය මුළු වයසටම ඔබේ කී වාරයක් කේන්ති ඇවිල්ලා ඇද්ද? ඒ කේන්තිය ගත්තු වෙලාවන් වල, ද්වේෂය ඇති වෙච්ච වාරවල ඔබ මට කියන්නකෝ එකම එක වතාවක් හරි ඒ කේන්තියෙන් සුවපත් වෙච්ච, ඒ කේන්තිය නිසා සුවපත් වීමක් සිද්ධ වෙච්ච එක වතාවක් ජීවිතේ කියන්න මට තියෙනවද? තියෙනවද වෙනත් නෑ. හිතන්න, මම මේ කියන එකක්වත් නිකන් අතාරින්න එපා. හොඳට හිතන්න. හොඳට හිතන්න. මේ අවුරුදු 60 70 75 ඇතුලේ කොච්චර කේන්ති ගත්තු වාර තියනවද? ඒ එක වාරයක්වත් නෑ ඔබව සුවපත් වෙච්ච. ඒ කේන්ති ගත්තු එකම එක වාරයක්වත් තියනවද පින්වත්නි ඔබට සැනසෙල්ලක් ලැබිච්ච?
තියනවද? උත්තර දෙන්න. නෑ. එක වතාවක්වත් නෑ. ඒ මුළු කාලය පුරාම සැපයක් එක වතාවක් ලැබිලා නැත්තම්, සැනසෙල්ලක් එක වතාවක් ලැබිලා නැත්තම්, ඔබ මට දැන් කියන්න ඔය මුළු ජීවිත කාලේ පුරා රත් වෙච්ච සතුට නැති වෙච්ච සතුට ලැබිච්ච එක වතාවක් කේන්ති ගත්තම තියනවද? නෑ. එහෙනම් ඔබ මට දැන් කියන්න ඔය මුළු ජීවිත කාලේ පුරාම කේන්ති ගත්තු වාරවල, තරහ ගියපු වාරවල, සහනය නැති වෙච්ච නැති, සතුට නැති වෙච්ච නැති, සැනසෙල්ල නැති වෙච්ච නැති, බොහෝ වටිනා දේවල් අහිමි වෙච්ච නැති වතාවක් තියෙනවා. සතුට පතපු ඔබ ඒ හැම කේන්තිගත්තු වාරයකම සතුට නැති කරගත්තා. සැනසුමටම මැරිලා මහන්සි වෙච්ච ඔය ඇත්තෝ ඒ කේන්තිගත්තු හැම වාරයකම මොකද වුනේ? ඒ සැනසෙල්ල නැති කරගත්තා. එහෙනම් මතක තියාගන්න, මේ කියන වචනේ එහෙමම දරා ගන්න ඔබ ජීවිතේ පරාදයි. ඔබ ජීවිතේ පරාදයි. මෙච්චර කාලයක් තිස්සේ ඔය සතුටෙන් ඔය තරහෙන් සැනසිච්ච වාරයක් නැත්තම්, සතුටු වෙච්ච වාරයක් නැත්තම්, සැපවත් වෙච්ච වාරයක් නැත්තම්, ඇයි පින්නතුනේ තාමත් ඕක තියන් ඉන්නේ? ඇයි ඕක ආය උපද්දවන්නේ? තිබිච්ච නිවීම නැත්තන නැති වෙලා ගියා නම් ඇයි ඒකම ආයයි පැද්දුවේ? හැදිරිද? මං තාම මේ සූත්‍ර දේශනාවට ආවේ නැහැ. මම මේ පසුබිමට ඔබ කියන්නේ හිතන්න. අපිට අමුතු සූත්‍රයක් නැතත් මේ කාරණේ ගැන හිතුවනම් පින්වත්නි, මේ අකුසලයේ අතාරින්න බැයිද අපිට? පුළුවන්. නිවන පතනවා. නිවන ද්වේෂය නැති කිරීමෙන් ලැබෙන එකක්. කේන්ති ගන්න හැම වාරයකම ඇයි ඔබ හිතුවේ නැත්තේ? බුදුවරු නිවිච්ච නිවන නේද මට මේ නැති වෙන්නේ කියලා. අපි පතන නිවන මල් කඩලා, මල් පුදලා, පහන් දල්වලා, දාන දීලා හැම එකකින්ම පතන්නේ නිවන. ඒ නිවන නැති වෙනවනේ කේන්ති ගන්න හැම වාරයකම. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ? ජීවිතේ කේන්ති ගත්තු වාරද වැඩි, මෛත්‍රී වඩපු වාරද වැඩි? කේන්ති ගත්තු වාර. එතකොට හිතන්න මේ බුද්ධ ශාසනයක් ඇයි අපි අතහැරගන්නේ මෙහෙම? නිවන නම් පතන්නේ ඒ නිවන ද්වේෂය නැති කිරීමෙන් ලබන එකක්. ඒ ද්වේෂය නැති කරන්න තියෙන ක්‍රමය තමයි මෙත් වැඩීම. ඒක අඩුවෙන් කරලලු, ද්වේෂය වැඩියෙන් අරගෙනලු. එතකොට නිවන් පතන එක කවද්ද ඉෂ්ට වෙන්නේ? හැමදාම සසරේ පැතුම් පතාගෙන ඉපදෙ මැරෙන්නද හදන්නේ? සංසාරේ හැමදාම පින්වත්නි අපි නිවන් පතන අය, හැබැයි ජරා මරණවල වැටි ඒකද අපි හොයන්නේ? නිවෙන්නේ නැද්ද දවසක්? නේද? මේ ඔබට අනන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මම දවසක මේ ශාසනයේ මහාන වෙලා බණ කියයි කියලා බුදුරජාණන් වහන්සේ දකින්න ඇතිනේ. උන්වහන්සේ මට පවරපු කාර්යයකුත් ඇතිනේ මේ ශාසනයේ. මං ඒක මේ වැත්තන්ට කරන්නේ අනුකම්පාවෙන්. පින්වත්නි, නිවෙන්න හැමදාම සංසාරේ නිවෙන්න පතන කෙනෙක් වෙන්න එපා. නිවන්න මම කියන්නේ හැමදාම නිවෙන්න පතන කෙනෙක් වෙන්න එපා. නිවෙන්න
දවසක නිවෙන්න ඉක්මනට. මම මේ කියන්නේ නිවන පතන්න එපා කියන එක නෙවෙයි. නිවන පතන එක ඉක්මනට ඉවර කරගන්න කියලා කියන්නේ. ඒකට ඔබ ළඟ තියෙන ওই ද්වේෂය මොන ක්‍රමෙන් හරි නැති කරගන්න වෙනවා පින්නම්. සමහර තැන්වල හිතේ ඉතින් කේන්ති ගත්තට අපි බැන්නෙත් නැහැ ගැහුවෙත් නැහැ කියලා. ඔව් ඒ කියන්නේ සමහර අය හිතනවානේ මට බනින්නම හිතුණා මට මරන්න හිතුණා කියනවනේ නේ. හිතන් ඉන්නේ හරි හොඳ කෙනෙක් කියලා නෑ. ඔහු මනෝ කර්මය සම්පූර්ණ කරලා ඉවරයි. මරලා නෑ. ඒ නිසා ප්‍රාණඝාත කියන කාය කර්ම කරලා නෑ. බැනලත් නෑ. ඒ නිසා පරුස වචනේ කියන පින්වත්නි වචී කර්මය කරලත් නෑ. හැබැයි මතක තියාගන්න හිතට ද්වේෂයක් එනකොට ඒක මනෝ කර්මයක් බව. ඒකට අකුසල විපාක තියෙනවා. මහණෙනි දැන දැන කළා වූ දැන දැන රැස් කළා වූ කර්මයන්ගේ විපාක විඳ මිස කෙලවර කිරීමක් මම නොකියමි. බුදුහාරවදාලේ. ඒ හින්දා පින්වත්නි හොඳින් හිතන්න මේ දේශනාව අහන්න ආපු ඇත්තෝ ආයෙත් මේ අසනීපෙන් නම් පෙලෙන්න එපා හෙට. මයිකයි කිව්වේ අද මේ බණපදය අහන්න පින තිබිච්ච ඔය ඇත්තෝ ඔය ලෙඩේ සුව කරගෙන ගෙදර යන්න කියලා. නිවෙන්න. පින්වත්නි ද්වේෂය කියන එක නැති කරන්න පුළුවන්. දැන් ඔබට තියෙන ලෙඩක් ගැන මේ කියන්නේ මේ ද්වේෂය නැති කරන්න බැරි එකක් නෙවෙයි. අකුසලං භික්ඛවේ පජහත. බුදුහාරව දාලා මහණෙනි අකුසලය දුරු කරව්. සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං. මහණෙනි අකුසලය දුරු කරන්න පුළුවන්. බුදුහාරව දාලේ. මහණෙනි අකුසලය දුරු කරන්න පුළුවන්. අකුසලයේ දුරු කරන්න බැරි නම් මං දේශනා කරන්නෙත් නැහැ කිව්වා. ඇත්තනේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඊටාම දුර්ලභව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ උත්තම බුද්ධ ජීවිතයක් නිකන් දිය කරන්නේ ඇයි කරන්න බැරි වෙද කියලානේ. එහෙම බුදුවරු ජීවිත වියදම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක දුරු කරන්න පුළුවන් නිසායි පින්වත්නි. පුළුවන් නිසා. පින්වත්නි ද්වේෂයක් ඇති වෙන්න කාරණා 10ක් තියෙනවා. ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් ආකාර 10ක්. අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙනවා පින්වත්නි අඝාත වත්තු කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ කියනවා ආකාර 10කට ද්වේෂය ඇති වෙනවා කියලා. තමන් මුල් කරගෙන ක්‍රම 3කට ඇති වෙනවා. දැන් මේ එක එක ගානේ ඔබට ගලපන්න පින්නත් මම මේ පෙන්නනවා විතරයි. තමන් මුල් කරගෙන ක්‍රම කීයකටද ද්වේෂය ඇති වෙන්නේ? ක්‍රම 3කට ඇති වෙනවා. ඊළඟට තමන්ට ප්‍රිය අය ඉන්නවනේ. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, යාළුවා වෙන්න පුළුවන්, අසල්වැසියා වෙන්න පුළුවන්. කවුරු හරි තමන්ට ප්‍රියයි කියලා ප්‍රිය අය ඉන්නවනේ. ඒ අය මුල් කරගෙන ඇති වෙනවලු ක්‍රම 3කට. දැන් ක්‍රම කීයද? 6යි. ඊළඟට තමන්ට අප්‍රිය අය ඉන්නවනේ පෙන්වන්න බෑ කියන්නේ. ඔන්න ඔය අප්‍රියම අය මුල් කරගෙන ඇති වෙනවලු ක්‍රම 3කට. ඔක්කොම ක්‍රම කීයද දැන්? 9යි. තව එකක් ඉතුරුයි. ඒක කියනවා අස්ථානයේ ඇති වෙනවලු ද්වේෂයක්. අස්ථානයේ ද්වේෂයක් ඇති වෙනවලු. අපි ඒක පස්සේ කතා කරමු.
පළවෙනිම ක්‍රම තුන ඇති වෙන්නේ කවුරු මුල් කරගෙනද? තමන් මුල් කරගෙන ක්‍රම තුනකට ඇති වෙනවලු. ඒ කොහොමද? තමන්ට අතීතේ කාගෙන් හරි නරකක් නපුරක් අවැඩක් අනර්ථයක් අපරාධයක් මොකක් හරි අතීතේ වුණා නම් ඒක මුල් කරගෙන පින්නත් අදටත් ද්වේෂයක් තියෙනවා සමහරුන්ගේ. ඔය තමයි පළවෙනි එක. ගිය පොයේට කියපු බණ නැති වුණාට 75 76 අහපු බැනුම් අතකයිනේ අපිට. කියන්නේ අපේ හිත ඒව ටක් ගාලා අල්ලා ගන්නවා පින්නත් නේ. දැන් මේ ඇත්තන්ට 975 විතර අහපු බණ එහෙම මතකද? මතකද පින්නත්? මොන 975ද නේ? හැබැයි 975ටත් කලින් හරි කවුරු හරි හොඳටම බැන්නා නම් ඔක්කොම නැතත් හොඳම ටික හරි මතක තියන් ඉන්නවද නැද්ද? ඒ කියන්නේ හිත අල්ලා ගන්නවා පින්නත් මේවා. ඔන්න දැනගන්න හිත අල්ලාගන්නේ හොඳ දේ විතරක්ම නෙවෙයි නරක දේත් අල්ලනවා. ඒ කියන්නේ කැමැති දේ විතරක්ම නෙවෙයි අල්ලගන්නේ. හිත අල්ලනවා අකමැති දේත්. අකමැති දේ අකමැති දෙයක් හැටියට අල්ලගෙන යනවා. හතුරා වුණත් මගේ කියලා නේ කියන්නේ. මගේ හතුරා කියලා නේ. ඒක හතුරත් මගේනේ. හොඳට හිතන්න මේ සිනාවට නෙමේ කියන්නේ හිතේ හැටි දකින්න. ආය මුලා වෙන්න එපා ඔය හිතට. හිතට යට වෙවි දුවපු දිවිල්ලක් ඔබෙන් හොඳට වැඩ ගත්තා ඔය හිත. ඔය හිතෙන් ඔබව 16ක්ගෙන් වගේ ඔබෙන් වැඩ ගත්තා. දැන් මේ ධම තේරෙනවා නම් අල්ලා ගන්න ඔය හිත දැන් ඔබ පටන් ගන්න හිතෙන් වැඩ ගන්න. දැන් ඔබ හිතෙන් වැඩ ගන්න පටන් ගන්න ඕන. ඔබේ හිතෙන් තාම වැඩ අරන් නැහැ ඔබ පින්නත්. තාම වෙමින් පවතින හිත ඔබෙන් වැඩ ගන්න එක. එතකොට අතීතේ අපිට නරකක් නපුරක් කාගෙන් හරි වුණා නම් අතීතේ වෙච්ච දේවල් ආයෙ සිහි කර අපි ද්වේෂය හදනවා. ඒ හැම වාරයකම ද්වේෂයට විපාක දෙනවා. බුදුහාරෝ වදාලානේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ අහවලා මට මෙහෙම කළා අහම කළා මෙහෙම කිව්වා කියලා ඕවා සිහි කරන්න එපා කිව්වා. ඇයි? ගිනි අඟුරු ටිකක් ඉස්සරහ තියාගෙන පිඹ හිටියොත් මොකද වෙන්නේ? හැමදාමත් ඒ ගිනි අඟුරේ ගින්දර ගතිය අලුත් වෙනවා මිසක මේක නිවෙන්න ඉඩක් ලබන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ එහෙම පිඹ ඉඳපු ඒවා නැද්ද ජීවිතේ ඔබට? නැද්ද? දැන් ඕක නතර කරලා දාන්න. දැන් ඒක නතර කරන්න. ඒ ගින්න ආය අලුත් කරන්න එපා. ඒක දවන්නේ ඔබව මිස වෙන කෙනෙක්ව නෙවෙයි. පැහැදිලි නේද පින්වත්නි? ඔබට ද්වේෂයක් නැගෙනකොට ඔබ හිතයි මං අර මිනිහව මරනවා කියලා. මතක තියාගන්න ඒ මිනිස්සයා මැරුම් කණ්ඩ කර්මයක් තිබුණා නම් ඒ කර්මේ ගෙවලා ඉවර කරගනි. හැබැයි මතක තියාගන්න ඔබ මැරුම් කණ්ඩ කර්මයක් හදාගත්තු බව. එතන ඉඳලා මැරුම් කණ්ඩ තියෙන්නේ තමන්ට. ඒ හින්දා අනුන් නසන්න හදන්න එපා. කිසිම වෙලාවක අනුන් නසන්නා නසාගන්නේ අනුන් නෙවෙයි තමන්. මේ ලෝකේ අනුන් නැසිල්ලක් කියලා එකක් නැහැ. හැබැයි තමන් නසා ගැනීමක් තියෙනවා. පැහැදිලිද පින්වත්නි? හැම වෙලාවෙම මේක තමා තුළට ගලප ගන්න බලන්න. ඊළඟට පින්වත්නි ද්වේෂයක් ඇති වෙනවා තමන්ට. දැන් තමන්ට නරකක් නපුරක් අපරාධයක් කවුරු හරි වචනකින් හරි මොකකින් හරි කරනවා නම් අහවලා මට මෙහෙම කරනවා කියලා මේ මෙනෙහි කරන හැම වාරයකම පින්වත්නි අපි ආයෙ හදන්නේ ද්වේෂයක් වර්තමානයේ. මේවා කොච්චර ඔබේ ජීවිතවල තියෙනවද කියලා මේ අවස්ථාවවලට දැන් ගලපලා බලා ගන්න කමක් නැහැ.
තුන්වෙනි එක තමයි සමහර විට අතීතේ කරලා නැහැ නරකක්. එක්ක කරලා එක්ක වර්තමානයේ කරන්නෙත් නැහැ. එක්ක කරලා නිකමට හිතනවා ඒ උනට ওই මිනිස්සු විශ්වාස නැහැ. මට නරකක් නපුරක් කරන්න බැරි නෑ කියලා අනාගතය පිළිබඳ උපකල්පනයකින් හරි අපි කෙනෙක් පිළිබඳව හිතේ ද්වේෂය හදා ගන්න අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා පින්නත්. කවුරු හරි ඇවිල්ලා ඔය නැකත් කරුවෙක් එහෙම ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මෙහෙම වුණ නියමක් හරි කරලා තියෙනවායි කියලා එතන ඉඳලා පේන කියන්නේ අපි. එහෙනම් අර යවෙන්න ඇති. ඔය මිනිස්සයා එදත් මට මෙහෙම කිව්වා. ඔන්න දැන් එතන ඉඳලා අර මිනිස්සයා ඕන්නේ දැන් අපිට වැඩේ කරගන්න. ඒ හැම මානසිකාරයකම අපි හදන්නේ මොකද්ද? ද්වේෂයක්. ඒ හැම එකකමයි අපි මේ පුද්ගලයෝ ගැන හිත කිලුටු කර කර අරන් යනවා එහාට. බුදුහාඳුර අංගුත්තර නිකායේ ඒකක නිපාතේ පෙන්නනවා මහණෙනි මෙලව යම් පුද්ගලයෙක් ඉන්නවා දූෂිත සිතකින් ඒ දූෂිත සිතත්තාගේ සිත මම මගේ සිතින් පිරිසිඳ දකින්නයි කිව්වා. පැහැදිලිද? මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකින්නයි කිව්වා. ඒ දූෂිත සිත් ඇති වෙලාවේ මේ මිනිස්සයා මැරුණොත් යතා හතං නික්කිට්තෝ ඒවං නිරේ උස්සගෙන ආපු බරක් එකවර දඩස් ගාලා බිම දැම්මා වගේ නිරේ කිව්වා. ආය අතරක් රැඳිල්ලක් නැහැ. බුදුහාර අහනවා තං කිස්ස හේතු? එහෙම නිරේ වැටෙන්න හේතුව මොකක්ද අහනවා? අපලද? අනවින්න කොඩවින්නද? නැහැ මොකක්වත් නෙමෙයි. එකම කරුණයි චිත්තං භික්කවේ පදුට්ටං මහණෙනි සිත කෙලෙසගත්තා. ඒකයි. සිත කෙලෙසිච්ච එක. ඔබ හිතන්න ජීවිතයේ උච්චර කාලයක් කේන්ති ගත්තා කියලා ඉන්නවා නම් ඔය කේන්ති අරන් දූෂිත සිත් ඇති වෙලාවක ඔය ඇතු මැරුණා නම් කවුද පිහිට වෙන්නේ? කවුරු කරපු අපරාධයක්ද? වෙන කවුරුත් කළා නෙමෙයිනේ නේ. ඒ නිසා මොනම වෙලාවකවත් පින්නත් ද්වේෂයකට ඉඩක් හදන්න දෙන්න එපා. සිද්ධ වෙන සිදුවීම් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ජීවිතේ ඔබට මට කවුරු හරි හොඳටම බනිනවම කියලා හිතමු. පළවෙනි දේ ඒ බැනුම අහන්න ඇත්තටම ඔබ තුල වරද තියෙනවා නම් දෙපාරක් හිතන්න එපා සමාව ගන්න. ඒ සමාව ගැනීම සසරේ ලොකු පිහිටක්. ඇයි? ඕක සමාව ගත්තේ නැත්නම් අපි හැමදාම කරන්නේ හංග ගන්න ඕන එකක් අරගෙන යනවා මරණ මංචකයට. ඒකනේ කරන්නේ නේ. අපි සමාව ගන්නෙ නෑ කියන්නේ අපි කරපු වරදක් හංගගෙන අරන් යනවා පින්නවත් මැරෙනකම්. මැරෙන වෙලාවෙදී ඔය එකක්වත් Tamanට හංගන්න බෑ. ඒ හින්දා ඒව එළියට දාලා ඉවර කරගන්න. සමාව ගත්තම ඉවරයි. ඔව් මගෙන් ඒ වරද වුණා. මට ඒකට සමා වෙන්න මං ආයෙ කරන්නේ. ඒ පළවෙනි දේ. ඒ බැනුමට ඔබ ළඟ හේතු නැත්තම් ඔබ කොහොමත් කේන්ති ගන්න ඕනේ නැහැ. ඇයි ඒ ඇත්ත කරන දේ ඒ ඇත්තට. හැබැයි මම මේකට හේතු හදලා නැහැ. සසරේ හැටි දකින්න. කර්මය කියන එක සැකසෙන හැටි බලන්න. මේ බැනුම අහන්න නොකල වරදට මේ නින්දාව මම මොන වරදක් කරලාද කියලා ඔබ ඔබෙන් අහන්න එපා. ඔබ බලන්න සංසාරේ මගේම දෝෂ මේවා. වෙන කවුරුවත් කරපුවා නෙමෙයි. ඒවා එතනින් ඉවර වෙන්න දෙන්න. එහෙනම් බුදුහාඳුරුත් කියන්න තිබ්බනේ. පින්වත්නි චින්චාමානමිකාව ඇවිල්ලා බයිනකොට කරලා නම් කමන්නේ නේ. වරද කරලා නම් කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියා නම් ඒ ජීවිතේ දිහා බලලා ඔබේ ජීවිත හදන්න. ඔබ බලන්න එපා අනික් අය දිහා. මම බුදුන් සරණ ගියේ ශ්‍රාවකයෙක් නම් මම බුදුරජාණන් වහන්සේ දිහා බලලා මගේ ජීවිතේ වෙනස් කරගන්න නැතුව මම මොකටද වෙන කවුරුවත් දිහා බලන්නේ?
වෙන්න ඕනේ ඒකනේ පින්නත් මම මේ ඔබට කියන්නේ පාරක් මම දන්නේ නැහැ මේකෙන් කී දෙනෙක් මං කියන මාවතට එයිද කියලා. හැබැයි මං කියලා යන්න. හැම වෙලාවෙම ලෝකයක් ඉදිරියේ නිර්දෝෂී වෙන්න එපා. ධර්මයේ ඉදිරියේ නිර්දෝෂී වෙන්න. මොකද ලෝකෙ මිනිස්සු කාලයකදී හරි දෙයට නරක කියනවා නරක දෙයට හොඳ කියලාත් කියනවා. ලෝකේ එහෙම තමයි. කලක් එනවා පින්නත් හොඳ දේ නරක වෙන. තවත් කලක් එනවා නරක දේවල් හොඳ වෙලා සමාජගත වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ලෝකයේ ඉදිරියේ ඔබ නිර්දෝෂී වෙන්න දඟලන්න එපා. හැම වෙලාවෙම ධර්මයේ ඉස්සරහ ඔබ නිර්දෝෂී කෙනෙක් වෙන්න. ඒක පහසුයි. එතකොට තමන්ට ප්‍රියයන් මුල් කරගෙන ඇති වෙනවා තවත් ක්‍රම තුනකට. ඒ කොහොමද? තමන්ට ප්‍රියම කෙනෙක් ඉන්නවා. එයාට අතීතේ නරකක් කළා නම් කවුරු හරි එයා ගැන ද්වේෂයක් තියෙනවා. තමන් ප්‍රිය කෙනෙක් ඉන්නවා. එයාට දැන් කවුරු හරි නරකක් නපුරක් කරනවා නම් එයා ගැන ද්වේෂයක් තියෙනවා. තමන්ට ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා. එයාට නරකක් නපුරක් කරයි කියලා හරි උපකල්පනයක් මත ඉඳලා හරි ද්වේෂයක් හදා ගන්නවා. නිකන් ඉන්න එකේ අපිට වැඩක් තියෙන්න බෑ. එහෙම හරි ද්වේෂය හදා ගන්නවා. දැන් ක්‍රම 6යි. ඊළඟට කියනවා තමන්ට අප්‍රිය අය ඉන්නවනේ. තමන්ට අප්‍රිය අය මුල් කරගෙන ඇති වෙනවා ක්‍රම 3කට. ඒ කොහොමද? දැන් තමන්ට අප්‍රියම කෙනෙකුට කවුරු හරි උදව්වක් කළා අතීතේ. එහෙනම් ඒ තේජාතිය කෙනෙක්ම වෙන්නද කියලා හදාගත්තු වෛරෝභයේ ජීවිතේ නැද්ද? ඔබේ හතුරා එක්ක මිතුරු හැමෝම ඔබේ හතුරු වෙනවද නැද්ද? ජීවිතේ දකින්න බුදුහාරහුගේ වදාළ ධර්මයේ ඔබ කොතනද ඉන්නේ කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් පින්නත් නේ. ඔබ ගාල්නේ මන් නුවර වුණාට නුවර මිනිසුත් ඔය ඇත්ත වගේ තමයි. කොහෙත් එකයි. එහෙම එකක් නැද්ද ලෝකේ? තමන්ගේ කෙනෙක් හතුරෙක් නම් ඒ හතුරට මිතුරු ඔක්කොම අපිට එතන ඉඳලා ඒ අය ගැනත් පින්නත් පහන් සිතක් නැහැ. ඔන්න මේ පුද්ගලයෝ කීයක් කෙරෙහි දැන් ද්වේෂයක් තියනවද? එයි මේ මෙච්චර නිරර්ථක දෙයක් මෙච්චර ඇවිලෙන ද්වේෂයක් ඇයි අපි මේ තවත් තියන් ඉන්නේ? දැන් ඔබ හිතන්න ඔබට කවුරු හරි බනිනවා. බනින කෙනාට කවුරු හරි උදව් කරනවා නම් එතන ඉඳලා පින්නත් එයාත් හතුරෙක් වෙනවද නැද්ද? එයාත් හතුරෙක් වෙනවා. එයාට උදව් කරනවා කවුරු හරි. එයාත් හතුරෙක් වෙනවා. එයාට උදව් කරනවා කවුරු හරි. ඔබට කාගෙන් ඔබට කිසිම වරදක් වෙච්ච නැති කෙනා කෙරෙහි පවා ඔබේ හිතේ ද්වේෂයක් හැදිලා. ඇයි ඔච්චර දුරකට මේ හිත කෙලසගන්නේ? කොච්චර ලස්සනට තියාගන්න ඕන හිතක්ද මේ? ඒ හිත නිවුනොත්නේ සැපය. චිත්තං දන්තං සුඛවහං. බුදුහාර එහෙමනේ වදාළේ චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං. සිත දමනය කිරීමම හොඳයි. දමනය කළ සිතමයි සැප ගෙනල්ලා දෙන්නේ. ඇයි ඒ හිත අවුලන්නේ? නිවන පතාගෙන. ඒවා සිද්ධ මම එක කියන්නේ ඒවට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. එහෙල සිද්ධ වෙන්න ඉඩ දෙන්න. තමන්ට අප්‍රිය අයට කවුරු හරි හොඳක් කළා නම් අපිට ඒ අයත් පින්වත් අපේ තරහකාරයෝ වගේ හිතේ ද්වේෂයක් හදා ගන්නවා. ලාමක නිරයේ යන ගතිනේ. නිරයගාමී පුද්ගලයාගේ ස්වභාවය ඕක තමයි. තමන්ට අප්‍රිය කෙනාට දැනුත් කවුරු හරි උදව් උපකාර හොඳ කරනවා නම් ඒ ද්වේෂයක් හැදෙනවා. තමන්ට නරක කෙනාට අරගොල්ලෝ උදව් කරයි කියලා අනාගතය පිළිබඳ උපකල්පනයකින් හරි පින්නත් හදා ගන්නවා ද්වේෂයක්. දැන් ඔක්කොම ක්‍රම කීයද? ක්‍රම 9ක් ගැන කතා කළා. නේ?
10 වෙනි එක කිව්වා අස්ථානයේ ද්වේෂයක් ඇති වෙනවා කියලා. මොකක්ද ඒ? සරල දෙයක් අහන්න. අස්ථානයේ කියන්නේ හේතුවක් නැහැ. හැබැයි අපිට කේන්ති ගිහින්. වැඩකටම නැහැ. හැබැයි අපිට කේන්ති ගිහින්. පින්වත්නි, ඔය ඇත්ත වැස්සට කැමතිද නැද්ද? ඔබ වැස්සට කැමතිද නැද්ද? වැස්සට කැමතිද අකමැතිද? කැමති. අද වැස්ස නම් කොහොමද? අකමැති. වැස්ස වහින්න නැතුව තිබ්බම ඔය ඇත්තෝ වැහි පිරිත් කියලා පඳුරු ගැට ගහලා පෙන් කලබෝධීන් වහන්සේට වක් කරලා කීයක් ಜಾති කරනවද ආපු නැති වැස්ස ගෙන්න ගන්න. හැබැයි ඒ වැස්සෙන් ලිඳ පිරුණාට පස්සේ මේ කර්ම වැස්ස නවතින්නේ නැහැ කියලා මිනිස්සු කියනවා නම් ඒ මිනිස්සු සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද? අසත්පුරුෂයෝ පින්නා. නුවණැත්තා තේරුම් ගන්නවා වැස්ස අහපු කතාවමයි මටත් ওই මිනිහයාගෙන් අහන්න වෙන්නේ කියලා. තමන්ගේ වැඩේ කෙරුණාට පස්සේ ආයතනින් පස්සේ නිന്ദා සහගත බැනුම් මිනිස්සු බනිනවා. අසත්පුරුෂකමනේ. එතකොට ඒ වැස්ස දැන් පෑයුවා කියමුකෝ. හරි සතුටුයි. දැන් පායලා සතියයි 2යි 3යි 4යි 5යි දැන් බැනුම් අහන්නේ පෑවිල්ල. පින්වත්නි, සිනහ වෙන්න එපා. හදාගත්තු කරුම දිහා බලන්න. ඕවා මිදින්න එපා. මිනියක් මරලා නැහැ. හොරකම් කරලා නැහැ. හිතේ නිවෙන්න ඕන ද්වේෂ මූලය ඔබ නිවෙන්න දීලා නැතුව ආයේ දියුණු කර කර ඒ ද්වේෂ මූලය නැති කරලා ලබන නිවන පතපු එකේ තේරුම මොකද්ද? ඔබ නිවෙන්න ඕන එකක් නිවෙන්න දීලා නැහැ. ඒකල නිවීමක් පතනවා. ඒක නිවාගෙන නැති වැස්සෙන්, අවුවෙන්, සීතලෙන්, උෂ්ණෙන් කොච්චර ලාමක නිස්සාර ජීවිතද මේවා. ඇයි එහෙම යන්න දෙන්නේ බුද්ධ ශාසනයක මේ මනුස්සකම? මේ දොසක් කියනවා කියලා හිතන්න එපා. එහෙම හිතලා හරි කමන්නේ ඔයත් ගැලවෙනවා නම්. ඒකේ ගැටලුවක් නැහැ මට. මම ඔය ඇත්තන්ගේ වර්ණනා බලාගෙන ආවේ නැහැ. පුළුවන් නම් ගැලවිලා යන්න. මේ කියන දේවල් හිතට දැනෙනවා නම් පින්වත්නි, අද මේ ලෙඩේ හොඳ කරගෙන යන්න. ඇයි මේ හදාගන්නේ කර්ම? වහින වැස්සට වහින්න ඉඩ දෙන්න. ඒක වැහැලා පායයි. මොකද ඔබ කැමති වුණත් නැතත් ඔය වැස්ස වහින්නෙත් පායන්නෙත් ඒක සිද්ධ වෙන දවසට තමයි. මොකද ඔය ඇත්ත හිතන්න එපා වැස්ස වලහක දෙවි ඔය ඇත්තන්ගේ පඩියෙන් ජීවත් වෙනවා කියලා. ඒ ඇත්ත ජීවත් වෙන්නේ ඒ ඇත්තන්ගේ පිනේ. වහින වැස්ස වහි ඒක පායලා යයි. පෑයුවට පස්සේ පින්නත්නි ඔය වතුර වැටෙන ඒවා වහින වැස්සේ වතුර ඔය අපි මහන්සි වෙන්න ඕනේ, අපි පාර කියන්න ඕනේ. ඒ වතුර පුළුවන් තැනකින් පාත තැනකින් බහැලා ඒ වතුර යයි. ඉච්චර සරල දෙයක් ඉස්සරහා ඇයි අපි නිරේ යන්න හදන්නේ? නේ? ඒ වැස්ස වහි පැයක් 2ක් 3ක් රැයක් එළි වෙනකම් වහි. දවස් ගණනක් වහි.
ඉතින් පායපුවාම ඒ වැස්සේ වතුර අපිට වද නොදී ඔය කොහෙන් හරි එමීට බහැලා යයි. අඩුම තරමේ මම මෙහෙන් බහැලා ගියාට කමක් නැද්ද කියලා අපෙන් අහන්නේවත් නැහැනේ, කරදරයක් නැහැනේ. ඒකට යන්න දෙන්න. ඒ හැම එකකින්ම බුද්ධ ශාසනයක ලැබපු මේ ජීවිතය පුච්ච ගන්න එපා. අවුල ගන්න එපා. නිවෙන්න ඉඩ අරින්න. නිවෙන්න අරින්න. නිවීමමයි උතුම් පින්වත්නි. වැස්සට බනිනවා, අවුවට බනිනවා, සීතලට බනිනවා, උෂ්ණට බනිනවා. ඔය එකක් දෙකක් නෙමෙයි කීයකට බනිනවද? කීයකට බනිනවද? දැන් ඉස්සර මම ඔය ධර්ම දේශනාවලට නුවර අවට ඒ අයගේ වාහන එක්කන් යන්න ආපුවම මම වැඩියා බනවලට. දැන් මම වඩින්නේ නැහැ. යන තැනක මේ වාහනෙන් වඩිනවා මගේ. ඒතකොට කරදරයක් නැහැ. මොකද හොඳට බලන්න සමහර රියදුරු මහත්තුරු වාහනේ අතට ගත්තම පිළිවෙලකට ඉන්නේ පින්නත්නි සංසුන් වචනෙන් විනාඩි 5යි. සංසුන් වචනෙන් ඉන්නේ විනාඩි 5යි. උදේ වැඩට යන්න පටන් ගන්න ඉතින් ධර්ම චින්තා එහෙම අහලා තමයි. ධර්ම චින්තා එහෙම අහලා පින්නත්නි පාරට දාගත්තු ගමන් පින්නත්නි ඉතන ඉඳලා ඒ වාහනයේ පදවන සීට් එකේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි යකෙක්. හතර වටේ ඉන්න සියලු රියදුරන්ට බයිනවා. වලක් තිබ්බොත් ආණ්ඩුවටත් බයිනවා. බලන්න හිතන්න මේ කියන්නේ නැවත කියනවා සිනහවට නෙමෙයි මිනිස්සු කොච්චර අවාසනාවන්තද කියලා. ඇයි එහෙම කරගන්නේ? මෙච්චර පින්වන්ත ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඇයි එහෙම කරගන්නේ? හතර වටේ ඉන්න මුළු රියදුරු සංහතියටම බැනලා ඒ ඔළුව විකාරෙ පිට මිනිස්සයාත් වමට සිග්නල් දාලා දකුණට මාරවලා යනවා. මම මේ දකින්න දේවල්. එයා තමයි හොඳම රියදුරා කියලා හිතාගෙන අනික ඔක්කොම රියදුරන්ට බයින්නවා. නරකම දේ මේ මිනිස්සයා බනින බැනුම් ඔක්කොම බනින්නේ වීදුරු වහගෙන. එකඳු වාහනයක්වත් පදවපු නැති මම මෙහා සීට් එකේ ඉඳන් ඔය බැනුම් ඔක්කොම අහන්න එපා. කියන්නේ මේ මිනිස්සුන්ට මේ මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා තීරුම් නැතුව යනවා. ඔබේ ජීවිතවල ගෘහ ජීවිතවල බලන්න ද්වේෂය නිසා දෙන්න දෙමහල්ව අතර කොච්චර සතුටින් ගෙවෙන්න තිබිච්ච දවස් නැති වුණාද කියලා. නිවිලා කතා කරන්න තිබිච්ච දේ හිතක් අවුලා ගත්තම ආයේ ඔය ඇතෝ මොන නිවනක් කොහේ ලබන්නද පින්නත් නිවෙන්න කතා කරන්න. ගැටලු නැති ජීවිතයක් නැහැ. අර්බුද නැති ජීවිතයක් නැහැ. අපිටත් අර්බුද තියෙනවා. ඇයි ඉතින් කිපෙන්නේ? බොහොම සච්චේතනාවෙන් බනට වඩින අපිටත් කියනවා සල්ලි ගන්නවා කියලා කියනවා. ඉතින් ඒක ඒ ඇත්තන්ගේ සතුටනේ. කියපු දෙයි. ඒ ඇත්තම කවදා හරි ඔක අස් කරගනි. මට ඒක අදාළ නැහැ. මට ඒක අදාළ නැහැ. ඔබේ ජීවිතේ බලන්න ඔබේ ගෙදර ඇතුලේ කොච්චර හැවිලෙනවද කියලා. ඇයි නිවෙන්නේ නැහැ? නිවෙන්න පින්වත්නි නිවෙන්න. පුළුවන් තරම් නිවෙන්න. ඔබේ ජීවිතයේ බොහෝ දේවල් රැකෙනවා නිවුනොත්. දැවිච්ච තැනක පින්වත්නි කිසි දෙයක් රැකෙන්නේ නැහැ. ඇවිලිච්ච තැනක කිසි දෙයක් රැකෙන්නේ නැහැ. පුංචි දේවල් වෙනකොට ඔබ ඒවා සුහදව කතා කරන්න. සුහදව කතා කරන්න. ඇවිලෙන්න එපා. වරදට එකවර බනින්න එපා. කතා කරන්න මෙහෙම දෙයක් වුණාද? එහෙම දෙයක් කරන්න එපා. එහෙම වුණොත් මේ ගැටලුව වෙයි. මෙත් සිතින් කතා කරගන්න එක. මොකද ඒ ද්වේෂය කොච්චර ඇති වුණත් ඕක දවසෙන්
උපරිම එකමාරෙන් ඕක නැති වෙනවා. හැබැයි ඒක නැති වෙනකොට ලස්සන නිවිච්ච හිත් දෙකක් බිඳිලා ඉවරයි. ආයේ ඒව ගලපන්න බෑ. අයිව ගලපන්න බෑ පිනන්නේ. ඊට පස්සේ පොඩි දේ ඇත්තම් පුපුරපු තැනින් ආයේ ඉරිදුවනවා. ඔබේ හිතට එහෙම වෙච්ච වාර තියනවද නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. දැන් මේ අවුල ලියා ගන්න එහෙනම්. දැන් මේ අවුල ලියා ගන්න. ඇවිලෙන්න එපා, නිවෙන්න. අපි බුදුරජාණන් වහන්සේට මෙච්චර වඳින්නේ, මෙච්චර මල් කඩ තියන්නේ, මේ දම් පැන් දෙන්නේ මේ ලෝකේ කාටද මෙහෙම සත්කාර කරන්නේ? අපි අපේ අම්මටවත් කරනවද මේ බුදුහාරන්ට කරන තරම්? හිතන්නකෝ බලන්න. පින්වත්නි, මෙච්චර සත්කාර ලබන ශාස්ත්‍රඥ වහන්සේලමක් වෙන නෑනේ. හැබැයි මේ වඳින හැම වැඳුමක්ම උන්වහන්සේට අපි වඳින්නේ උන්වහන්සේ සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතා හින්දා නෙවෙයිනේ. උන්වහන්සේ ජම්බුද්වීපේ සක්විති රජ වෙන්න ඉඳපු කෙනා හින්දා නෙමෙයිනේ. එහෙනම් ඇයි උන්වහන්සේ නිවිලා අපිට නිවෙන්න පාර කිව්ව හින්දා? ඒකනේ කාරණේ. උන්වහන්සේ නිවිලා අපිට නිවෙන්න පාර කිව්වා. ඔය ඇත්තෝ නිවෙන්න, නිවිලා අනුන්ට නිවෙන්න පාර කියන්න. හැබැයි ඒකත් නිවිලම කියන්න. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අස්ථානෙත් ඔහොම ද්වේෂයක් ඇති වෙනවා කියලා. ක්‍රම දැන් 10යි. බුදුහාරෝ පෙන්නනවා මේ කුමනාකාරයෙන් හරි පුද්ගල සමාජය අපි ගනුදෙනු කරනකොට පුද්ගලයන් මුල් කරගෙන අපිට ද්වේෂය නැති කරගන්න පුළුවන් ක්‍රම කීපයක්. මේ දේශනාව කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ දේශනාව තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වර්ගයේ තියෙනවා වෙනත්නි ဒ ුතිය ආඝාත පටිවිනය කියලා සූත්‍රයක්. ආඝාත පටිවිනය කියන එකේ තේරුම ද්වේෂය දුරු කිරීම කියන එක. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා පංචමේ භික්කවේ පංචමේ ආවුසෝ ආඝාත පටිවිනය යත්ත භික්ඛුනෝ උපන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේතබ්බෝ. එවත්නි යමෙක්ගේ භික්ෂුවකගේ හිතේ ඇතිවෙච්ච ද්වේෂයක් නැති කරගන්නට පුළුවන්, ඉතුරු නැතුවම නැති කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා 5ක්. ඔන්න ඔය ද්වේෂයේ පුද්ගලයෝ මුල් කරගෙන අපිට ද්වේෂය හැදෙනකොට ඔන්න ක්‍රම තියෙනවා. ඕක නැති කරගන්න කීයක්ද? ක්‍රම 5ක්. මේක තියාගෙන ඉන්න එපා. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඒ ගැන තැවෙන්නත් එපා. මොකද මේවා අනන්ත දීර්ඝ සංසාරේ මේ ආපු හිතක් නෙමේක. ඒ නිසා මේකේ ද්වේෂය ඇති වෙනවා කියන එක පුදුම වෙන්න එපා. තැවෙන්නත් එපා. හැබැයි මේක ඉස්සරහට අරන් යන්න එපා. ඒක දුරු කරගන්න බලන්න. හොඳයි. එතකොට මොකද දැන් මෙහෙම හිතන්නකෝ. මේ ද්වේෂය ආදිය හිතේ වැඩෙන්න අපිට ලොකු අලාභයක් තියෙනවා. දැන් ගෙවල් වලින් එළියට දාන නානාවිධ අපද්‍රව්‍ය තියෙනවනේ. ලුණු පොතුද, කෙහෙල් ගෙඩි පොතුද, අරවද මේවද නේ, එළවලු කෑලිද, අරව මේවා උයනකොට එහෙම එළියට දාන જાති තියෙනවනේ. දැන් ඔබේ ගෙදර කාමරයක බුරුත අල්මාරියක් තියලා ඔය අයින් කරන ඔක්කොම කුණු තියෙනවා අර බුරුත අල්මාරියේ. හිතන්නකෝ. දැන් මෙතන කවුරු හරි ඒ අයින් කරන කුණු ඔක්කොම බුරුත අල්මාරියක තිබ්බොත් එහෙම ඒ මනුස්සයා ගැන ඔබට මොකද හිතෙන්නේ? ඈ? මොකද හිතෙන්නේ පින්නොත්? පිසු කියලා. ඇයි?
කුණු අල්මාරි වල දාන්නේ නෑ. දැම්මොත් පිස්සේ. ඉතින් බනමඩුවේ වුණාට කමක් නැහැ. දැන් ওই හිතන මැති අල්මාරිය ඇරලා බලන්න. එතකොට තේරෙයි පිස්සෙද්ද නැද්ද කියලා. නේ? අපි ඒවා වැඩි පරිස්සමට තියලාද නැද්ද? වැඩි පරිස්සමට තියලා. ඕවා අමතක කරන්න එපා කියනවා. ඕවා මතක තියාගන්න කියනවා. අල්මාරිය තියාගත්ත වගේ වැඩන්නේ. ලුණු පොතු ටික. කොච්චර අනුවණයිද ලෝකයා. මේකේ හානිය මේක නෙවෙයි. කුණු පිරෙන්න අල්මාරියේ තියෙන්න ඕන දේවල් තියන්න ඉඩ නැතුව යනවා පින්නත් නේ. අල්මාරිය කුණු වලින් පිරෙන්න අල්මාරියේ තියන්න ඕන බඩු වලට අල්මාරියේ ඉඩ නැති වෙනවා. තිබ්බත් බෙල්ලේ දාපු රත්තරන් මාලෙත් කුණු ගඳ එන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒක නිසා තමයි කරුණාව කියන්නේ අල්මාරියේ තියන්න ඕන ආභරණයක්. මෛත්‍රිය කියන්නේ අල්මාරියේ තියන්න ඕන ආභරණයක්. හැබැයි ඒ මෛත්‍රියේ කුණු ගඳ එනවා. තමන්ගේ දරුවට එක මෛත්‍රියක්, අනුන්ගේ දරුවන්ට වෙන මෛත්‍රියක්. ආභරණවල කුණු ගෑවිලානේ. මේ උපමා වලින් කියන්නේ උපමා වලිනුත් නුවණැත්තෝ ධර්මයේ තේරුම් ගන්න හින්දා. ඒ හින්දා ඔය අල්මාරිය අස් කරන්න. ඔය අල්මාරිය අස් කරලා දාන්න. එතකොට පුද්ගලානුබද්ධව අපිට ඇති වෙනවා ද්වේෂය. ඒ ද්වේෂය නැති කරගන්න ක්‍රම පහක් කියනවා. පළවෙනි එක, ඔබට සමහර විට මිනිස්සු ඇසුරු කරන්න ලැබෙයි. ඒ මිනිස්සුන්ගේ පරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ කාය සමාචාරෝ. ඒ කියන්නේ කෙනෙක් ඔබට හමු වේවි සමහර විටකදී කයෙන් කරන දේවල් පින්වත්නි පිරිසිදු නැහැ. ඒ කියන්නේ කයෙන් කරන දේවල් හොඳ නැහැ. හොරකම් කරනවා, සත්තු මරනවා නේ, ඔය වගේ කයෙන් කරන අපිරිසිදු ක්‍රියා කයෙන් කරනවා. හැබැයි එයාගේ වචන හරි පිරිසිදුයි. ඒ මනුස්සයා කේලම් කියන්නේ. ඒ මනුස්සයා බොරු කියන්නේ. ඒ මනුස්සයා නිකන් තොරතෝංචියක් නැති ඔහේ බලිබිලි කතාවේ ඉල්ලිලා ඉන්නේ. මිනිස්සුන්ට කෑකෝ ගහගෙන බැනගෙන එහෙම යන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවද නැද්ද ඔබට හමු වෙන? තවත් සරලව කිව්වොත් සමහර මිනිස්සු ඉන්නවා කට හොඳයි වැඩ හොඳ නැහැ. එහෙමයි ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ කවුද කියලා ගලප ගන්න ඉතින්. එහෙම වුණාම අපිට ලොකුවට අපේ මනස ගන්නේ ওই දෙකෙන් කෝකද? කට හොඳයි කියන එකද වැඩ හොඳ නැහැ කියන එකද? ඕකෙන් හොඳට අපි හයිලයිට් කරලා ගන්න ওই දෙකෙන් කෝකද? වැඩ හොඳ නැහැ කියන එක. ඉතින් මං කියනවා නැත්නම් ඕක අනිත් පැත්තට ගන්නකො. අපි මෙච්චර කල් බැලුවේ යාගේ කට හොඳ වුණාට වැඩ හොඳ නැහැ කියලානේ. ඉතින් ඔයත් ඕක අනිත් පැත්තට බලන්න. එයාගේ වැඩ හොඳ නැති වුණාට කට හොඳයිනේ. මම කියන්නේ නිවෙන්න නම් නිවෙන පැත්තට බලන්න. ඇවිලෙන්න නම් ඇවිලෙන පැත්තට බලාගන්න. මේ අපි නිවන්නේ ලෝකෙන් නෙමෙයි. අපිට ලෝකේ ඇවිලෙනවා වගේ පේන්නේ. තමන්ගේ ඇවිලිල්ලද නැද්ද? තමන්ගේ ඇවිලිල්ල. දකින්න විදිය වෙනස් කරන්න. හොඳම උදාහරණය තමයි ඔය ඇත්තන්ට මතකද සුණාපරන්තයට වැඩිය පුන්නහාමුදුරුවෝ සුණාපරන්තයට වඩින්න හදනකොට අවසර ගන්න බුදුහාමුදුරුවෝ ළඟට ගියාම පුන්නහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා පුන්න මේ සුණාපරන්ති මිනිස්සු දරුණුයි. ඒ බුදුහාරු කියන්නේ.
ඔය සුණාපරන්ති මිනිස්සු පුන්න නුඹට බැන්නොත් සමහර විටකදී වෙන කෙනෙක් නම් එහෙනම් යන්න බෑ කියලා සිතක් හරි උපදී. ඒ කියන්නේ හිත කිලුටු වෙලාද නැද්ද සුණාපරන්ති මිනිස්සු ගැන? කිලුටු වෙලා. දැන් තොරතුරු හරියට දැනගෙනද? දැනගෙනත් නෙවෙයි. නැත්තම් හිතේ බැන්නොත් මම බලා ගන්නම්කෝ. එහෙම හරි හැදෙනවනේ ගැටෙන්න හිතක්. හැබැයි පුන්නහාමුදුරන්ගේ නිවිච්ච හිත පේනවා. ඒ වෙනකොට පුන්නහාමුදුරුව සුණාපරන්තේ මිනිස්සේ දැකලත් නැහැ, ඇසුරු කරලත් නැහැ, බත්තටයක්වත් බලඳලත් නැහැ ඒ අයගෙන්. හැබැයි පුන්නහාමුදුරුව කියවන බුදුහාමුදුරනේ ඒ උනට මේ මිනිස්සු හොඳ ඇති. මොකද මේ මිනිස්සු ඕනනම් බණි ගැහන්න නැති වෙයි. දැන් අපි ඕක ගන්නෙ කොහොමද? ඔය මිනිස්සයාමට ගැහුවේ නැති ටික විතරයි කියනවා. එතකොට බැනපු එකට අපි ලොකු වටිනාකමක් දීලා. ඒකට වටිනාකම් දෙන්න එපා. බැන්න තමයි ඒත් ගහන්න නැතුව මිනිස්සු ඉන්නේ මිනිස්සයා තුල තාම පුංචි හරි ගුණයක් තියෙන හින්දානේ. ඒ ටික විතරක් බලන්න. ඔබ ඇවිලෙන්නේ ඔබ නිවෙන්නේ ඔය දෙකම මතක තියාගන්න. ඔබ දකින විදිහෙන් තීරණය වෙන්නේ. ලෝකෙට වැරදි පටවන්න එපා. ලෝකෙට වැරදි පටවන්න එපා. දකින විදිහ වෙනස් කරගන්න. දකින විදිහ වෙනස් කරගන්න. පුන්නහාමුදුරන් කිව්වා පුන්න ඒ මිනිස්සු ගැහුවොත් එහෙම පුන්න. දැන් මේ කියනවා යන තැන මිනිස්සු ගහයි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ. පුන්නහාමුදුරුව කියනවා බුදුහාමුදුරුවනේ මට නම් හිතෙන්නේ ඒත් මේ මිනිස්සු හොඳයි. මොකද ඕන නම් අතින් පයින් ගහයි. පොළු මුගුරු වරන් මට ගන්න නැති වෙයිනේ. එච්චර දරුණු නැති හින්දානේ එහෙම කරන්නේ නැත්තේ. ඒකත් ගුණයක් නේ. බුදුහාරව අදාලා පොළු මුගුරුත් තරම් ගැහුවොත් බුදුහාරවන්ට කියනවා පුන්නහාඳුරෝ ඒ උනාට කමන්නේ නැහැ බුදුහාරන් ඉතින් අවියායුධ අරගෙන මට ගහන්න නැති වෙන ওই මිනිස්සු. එහෙම කරන්නේ නැද්දි තේ මිනිස්සුන්ගේ මොකක් හරි හොඳක් තියෙන හින්දානේ. අවියායුධත් අරගෙන ගැහුවොත් පුන්න අනේ බුදුහාරනේ ඒත් මොකද? ඔය මිනිස්සු ඕනනම් ගහයි මම මරන්න නැති වෙයිනේ. මම මරන්න නැති වෙයිනේ. මරන්න නැතුව ඉතුරු කරන්නේ තේ මිනිස්සු ළඟ මොකක් හරි හොඳක් තියෙන හින්දානේ. නැත්තම් මරන්නම තිබුණානේ. දැන් හිතන්නකෝ ඔය ඇත්තෝ ඇවිලිච්ච ඇවිලුනේ ඔහොම තැන්වලද කියලා. කොච්චර ලාමක පුංචි දේවල් වලද ඔය ඇත්තෝ සුණාපරන්තේ වගේ ගෙදර හදාගත්තේ. නේ? ඔය ඇත්තන්ගේ ගෙවල් සුණාපරන්තේ උනේ පින්නතුනේ කඩු ගිනිසේ අරන් මේ මරගන්න ඇවිල්ලා නෙවෙයිනේ පොඩි දේවල්. හිත දමනේ වෙලා නැහැ. පුන්නහාමුදුරනේ කියනවා බුදුහාරව පුන්න ඔබ වහන්සේව මැරුවොත් එහෙම. මොකද පුන් සුණාපරන්තේ මිනිස්සු දරුණුයි. මැරුවොත් එහෙම. දැන් ඉතින් ඊට වඩා මොකක් හොඳයි කියන්නද? හැබැයි පුන්නහාමුදුරුවන්ට තිබුණා ඒකට අනෙක් හැම එකකටම වඩා ලස්සන නිවිච්ච උත්තරයක්. බුදුහාමුදුරුවනේ ඒ මිනිස්සු මාව මරනවා නම් බුදුහාමුදුරනේ ඒක කොච්චර හොඳද කිව්වා. බුදුහාරව ඒ මොකද? ඇයි බුදුහාමුදුරුවනේ මේක මහ කරුමෙට හම්බෙච්ච ජීවිතයන්නේ? මේ කරුමෙට හම්බෙච්ච දුක්ඛිත ජීවිතේ නැති කරගන්න මිනිස්සු මෙච්චර උපක්‍රම හොයද්දී උපක්‍රම හොයන්න කලින් මගේ ජීවිතේ කවුරු හරි නැති කරනවා නම් මට ඊට වඩා ලාභයක් තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මේ කෙලෙස් නැසලා නැහැ පුන්නහාමුදුරුවෝ. වස්වසන්ද යන්න ලෑස්ති පෘතජනයි. බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කිව්වා සාදු 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 පුන්න නුඹමයි සුණාපරන්තේට යන්න ඕනේ කිව්වා. වෙන කවුරුත් නෙමෙයි කිව්වා. මේ පුන්නහාමුදුරුවෝ සුණාපරන්තේ මිනිස්සෙක් දැකලවත් නැහැ තාම. හැබැයි මරයි කියලා කිව්වවත් හිතේ කිලුටක් නැහැ. ඉතින් උන්වහන්සේට අමුතු නිවීමක් ඈතකද? නැහැනේ පින්නත්. උන්වහන්සේ ඒ වෙනකොටත් සෑහෙන්න නිවිලා. නිවන කියන එක මේ දඩස් ගාලා එකපාරම හම්බෙන එකක් නෙවෙයි නේ. නිවෙන්න අරින්න ඕන මේක.
සුනාපරන්තයට වැඩිය පුන්නහාමුදුරුව වස්තුම් මාසේ සුනාපරන්තේ හිටියා. පුන්නහාමුදුරුවොත් රහත් වෙලා පින්නතුනේ උපාසකවරු 500කුත් හැදුවා සුනාපරන්තේ. උපාසකවරු 500ක් මාර්ගඵල ලැබුවා. ඇවිලිච්ච ගමකට එක හිතක් නිවිච්ච ගියපුවාම ගමම නිවෙනවා. හැබැයි ගමක් නිවිලා හිටියත් හිතක් ඇවිලිලා නම් ගමම නිවිලා තිබ්බත් වැඩක් නැහැ. තමන්ගේ හිත ඇවිලිලා නම්. එතකොට දේශනාවේ කියනවා සමහරුන්ගේ වැඩ හොඳ නැහැ. හැබැයි වචන හොඳයි. ඉතින් ඔයත් අන්න බලන්න කියනවා. ඒ ටික දිහා විතරක්. අර ටික පැත්තකින් තියන්න. අරව මතක් කරන්න එපා. ගෙදරට උයන්න බටු එහෙම ගේනවනේ. ඒ බටු වල පණුව හිටියොත් මොකද කරන්නේ ඔබ? කපාගෙන යනකොට ඉන්නවා පණුව එක තැනක. මොකද කරන්නේ? අවිනතේ අයින් කරනවා. ඒ කියන්නේ ගිනපු බටු ඔක්කොම නැහැ. එහෙනම් ඒ පණුව ඉන්න කෑල්ල අයින් කරනවා. ඊට පස්සේ ඊටු ටික ඉතින් ඒක කරන්න. පණුව ඉන්න කෑල්ල විතරක් අයින් කරන්න. ඒක අයින් කරන්න. පණුවුන්ට බිහියෙන් ඇනගෙන යනවද? නෑ. ඒත් ඔබ කරන්නේ ඒක. කොච්චර හොඳක් ඇතුලේ වුණත් පුංචි වරදක් අහු වුණාම ඒකට එළව ගහනවා ඇත්තෝ. ඒක කරන්න එපා. ඒක අතාරින්න. ඒව අතාරින්න වෙනද? ඒකම අල්ලගෙන ආයෙ මත යන්න එපා එහාට. ඒකට පැත්තකට කරන්න. හොඳ ටිකෙන් සතුටු වෙන්න. බුදුහාර ලස්සන උපමාවක් කිව්වා. තැන තියෙන රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහගෙන පෙරවන පාංශකූලික භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. උන්වහන්සේට පාරක් අයිනේ තියෙන රෙදි කෑල්ල හරි වටිනවා. පාංශකූලික භික්ෂුවක් දවසක් වඩිනකොට පාර අයිනේ තියනවලු රෙදි කෑල්ලක් ගොලි කරලා. දැන් එක පාරම මේක ගන්න පුළුවන්ද? ගන්න බෑ. මොකද්ද දන්නේ නැහැ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? වම් කකුලෙන් එක කොනක් පාගගෙන අනික් කකුලෙන් පාරෙම මේක දිගාරිනවලු. බලන්න ලස්සන උපමාවේ දේශනාවේ. එහෙම දිගහැරපුවම ඒක පිරිසිදුයි නම් නැමිලා අතින්ම ගන්නවලු. හැබැයි ගන්න බැරි එකක් නම් නැවෙන්නේවත් අතින් ගන්නවත් නෑ. පයෙන්ම පැත්තකට කරලා යන්න යනවා. ජීවිතයේ කෙනෙක්ගේ වචන හොඳයි නම් ඒ ටික අතින් ගන්න. ක්‍රියා නරකයි නම් ඒ ටික කකුලෙන් පැත්තකට කරලා ඔබ ඔබේ ගමන යන්න. එච්චරයි. තවත් සමහර මිනිස්සු ඇසුරු කරන්න ලැබෙයි ඔබට. ඒ අයගේ වචන මේ ක්‍රියා ටික හරි හොඳයි. හොරකම් කරන්නේ, සතුන් මරන්නේ. හැබැයි සමහරු ඉන්න හරියට කේලම් කියනවා. අතන එක මෙතන එක අතන දෙතැනම තැනක තව තැනක කේලම් කියනවා. තොර තෝංචියක් නැති හිස් කතාව රෑ වෙනවා එළි වෙනවා පේන්නේ නැහැ. ඒවත් අකුසල්නේ. සමහර අය කියනවා අනේ මේක කේලමක් කියලා නම් හිතන්න එපා. එහෙම කිව්වත් කේලමක් තමයි ඒක. එහෙම කිව්වත් කේලමක් තමයි. ඔව්. ඒක හරියට නිකන් රත්තරන් බෝම්බයක් වගේ. රත්තරන් උනත් බෝම්බෙමනේ පුපුරනකොට. ඒ වගේ ඉතින් රත්තරන් බෝම්බත් ඇති. මේ පරිස්සම් වෙන්න හිතට රැවටෙන්න එපා. ඒවල සමහර අය ඉන්නවා වචන පිරිසිදු නෑ හැබැයි ක්‍රියා ටික හරි හොඳයි. එතකොට අපි කියනවා අනේ යාගේ වැඩ නම් හොඳයි. කට හොඳ නෑ. එතකොට අපිට ලොකුවට පේන්නේ කට හොඳ නෑ කියන එක. එතකොට හොඳ වැඩ ටික අපි බලන්නෙම නැතුව විසි කරලානේ. එහෙම කරන්න එපා. ඒක අපරාධයක් නේ. එයාගේ වැඩ හොඳයි නම් ඒ ටිකට වටිනාකමක් තියෙන්න බෑ. කඩේකට ගියපුවාම ඔබට ඕන ටික ඔබ තෝරලා ගන්නවා නම් අනිත් ටික ගැන ද්වේෂයක් නැහැනේ කඩේ තිබුණා කියලා. මුදලාලිට පිසු කියලා මුදලාලිට බයිනෝ. මේවා මොකටද ගෙන ආවේ මං ගන්නවද මේවා කියලා.
නෑ ඒවා ඔබට ඕන නැත්තම් ඔබ ඒවා තියලා එන්න. ඔබ ඕන ටික අරන් එන්න. ඕන ටික දාලා එන්න එපා. දක්ෂයෙක් වෙන්න. මේ ජීවිතේ තමන් දක්ෂයෙක් වෙන්න ඕන. ඒ මිනිස්සයාගේ වචන ටික නරකයි නම් වැඩ ටික හොඳයි නම් ඒ ටික ගන්න. ඒ ටික හොඳ සතුටු වෙන්න. අනේ හොඳ මිනිස්සෙක්. එයාගේ වැඩ හරි හොඳයි. ඉතින් මිනිස්සු ළඟ දුර්වලතා තියෙනවා. ඉතින් එයාගේ ඒ ගැන කතා කරන්නවත් එපා. සමහර අය අනේ ඕ එයා හරි හොඳ කෙනෙක් වැඩ හරි හොඳයි ඔක්කොම කියලා හැබැයි කියලා ආයෙ එකක් කියනවා. හැබැයි කිව්ව ගමන් ඉවරයි. ඒ හැබැයි එකෙන් ඔක්කොම නැති කරනවා. ඒ හින්දා හැබැයි නැතුව කියන්නේ. හොඳ ටික විතරක්ම කියලා අතාරින්න නතර කරන්න. ආයතනින් එහා අඩුපාඩු කියන්න යන්න එපා. මම කියන්නේ ජීවිතේට ගන්න. අපි වෙනස් වෙමු, නිවෙමු. බුදුහාර ලස්සන උපමාවක් පෙන්නවා. මිනිස්සෙක් යනවා දුර ගමන පිපාසෙන්. යනකොට ඔබ දැකලා තියෙනවද? අර වතුර පිරීලා හැබැයි ඒ වතුර වැහෙනකන් ගල් සෙවල පාසි වර්ග පිරිච්ච ජලාශ තියෙන්නේ. එහෙම ජලාශයක් තියෙනවා. දැන් මේ මිනිස්සයාට පිපාසයි. මේ මිනිස්සයා හිමින් සීරුවේ අර ජලාශයට බැහැලා ඉස්සර වෙලාම කරන දේ තමයි දෑතින් අර පාසි ටික දෙපැත්තට තල්ලු කරනවා. ඒ දෙපැත්තට තල්ලු කරපුවාම බොන්න ඕන වතුර ටික මතුවෙනවා. එයා ඒ ටික බීලා යනවා. මිනිස්සුන්ගේ කට හොඳ නැත්තම් ඒවා දෙපැත්තට තල්ලු කරලා දාන්න පාසි ටික දැම්මා වගේ ඒවා හිතන්න එපා. එයාගේ වැඩ හොඳයිනේ. ඒ ටිකෙන් සතුටු වෙන්න. කොච්චර සරලයිද මේ ජීවිතේ. තුන්වෙනි කාරණයක් කියනවා සමහර මිනිස්සු ඔබට ඇසුරු කරන්න ලැබෙයි කට හොඳත් නැහැ, වැඩ හොඳත් නැහැ. අපේ හැබැයි ඒ උනට කලින් කල හොඳ සිතුවිලි තියෙනවා නේ මිනිස්සයාගේ. එහෙම මිනිස්සු ඉන්නවා. නේ හරි ලස්සන සිතුවිලි තියෙනවා. සමහර විට ඉතින් කට නම් ඉතින් වෙලාවකට හොඳ නැහැ තමයි. වැඩ හොඳත් නැහැ තමයි. ඒ උනට කලින් කලට හොඳ සිතුවිලි තියෙනවානේ. ඒකත් ලොකු දෙයක් නෙනේ. ඒකත් ලොකු දෙයක්. යම් කාලයක හරි ඒ සිතිවිලි යා ක්‍රියාවටත් නැගුවොත් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා අර හොඳ සිතිවිලි ටික දිහා විතරක් බලන්න කියලා. මොන වගේද? පින්වත්නි පිපාසෙන් මිනිස්සෙක් යනවා කොහෙවත්ම වතුර නැහැ. හැබැයි ගවයෙක් අඩිය තියලා මහ පොළොවේ ඒ ගවයාගේ කුරපාර පොළොවේ හිටලා ඒ කුරේට පිරීලා තියෙනවා පින්නතුනේ වතුර ටිකක්. දැන් මේක කෝප් එකකින් ගන්න පුළුවන්ද? බෑ. අතින් ගන්න පුළුවන්ද? බෑ. ක්‍රම එකයි බොන්න තියෙන්නේ. ගවයෙක් වගේම හතර පයින් ඉඳලා කටින්ම අර ගව කුහරේ තියෙන වතුර ටික උරලා බොන්න ඕනේ. ඒක සූක්ෂම වැඩක්. කලබල වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ වැඩ හොඳත් නැත්තම් කට හොඳත් නැත්තම් හැබැයි හොඳ සිතිවිලි තියෙනවා නම් ඒක සූක්ෂම වැඩක් අනුන්ගේ හිතක් දකින්නවා කියන එක. හැබැයි ඒ සිතිවිලි තේරුම් අරගෙන ඒ සිතිවිලි වලින් සතුටු වෙන්න. අර ටික පැත්තකින් දාන්න. තවත් සමහර මිනිස්සු ඔබට ඇසුරු කරන්න ලැබෙයි. කට හොඳත් නැහැ. වැඩ හොඳත් නැහැ. හිත හොඳත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් මේ මිනිස්සු ගැන ද්වේෂය උපද්දවන්න කිව්වද? නෑ. ඒ ද්වේෂය උපද්දවන්න එපා කිව්වා. දැන් මේ කිසිම තැනකදී බුදුහාමුදුර අපිට ඉඩක් දීලා නෑ අපේ හිත අවුල ගන්න. හැම පැත්තකින්ම කියන්නේ අපේ හිත නිවා ගන්න. ලෝකේ මොනවා වුණත් ලෝකේ ඔබ නිවෙන්න. කවුරු කොහොම වුණත් ඔබ නිවෙන්න. කට හොඳ නැද්ද? ඒත් ඔබ නිවෙන්න. එයාගේ වැඩ හොඳ නැද්ද? ඒත් ඔබ නිවෙන්න. නේ? තමා තුලමයි මේ විසඳුම තියෙන්නේ, වෙන කවුරුත් ළඟ නෙමෙයි. තමා තුලමයි. කට හොඳත් නැත්නම්, වැඩ හොඳත් නැත්නම්, හිත හොඳත් නැත්නම් මොකද කරන්නේ? අනුකම්පා කරන්න කිව්වා. තුන් දොරේම පිරිසිදු කර්ම නැති මිනිසයා ඒ මොහොතේ මැරුණොත් සුගතියද දුගතියද? දුගතියේ. ඉතින් දුගතියේ නම් අපි කේන්ති ගන්න දෝන දුගතියේ යන මිනිස්සෙක් ගැන අනුකම්පා කරන්න දෝන. අනුකම්පා කරන්න ඕන.
දීර්ඝ පාරක යනකොට බරපතල ලෙඩෙක් කන්න දෙයක් නැහැ, බෙහෙත් හේතක් නැහැ, අත්උදව්වට කවුරුත් නැහැ. ඔබ කේන්ති ගන්නවද? අනේ මේ මිනිස්සයා ගැන අනුකම්පා කරනවද? අනුකම්පා කරනවා. අනුකම්පා කරලා පතනවා නේද අනේ කන්න දෙයක් මේ මිනිස්සයාට ලැබෙනවා නම්. කවුරු හරි උදව්වට මේ මිනිස්සයාට ඉන්නවා නම් කියලා සිතවිලි උපදිනවද නැද්ද? උපදිනවා. ඒ වගේ තමයි අපි ඔක්කොම සසර කියන දිගු ගමනේ යන අය. ඒ යන අයගේ වැඩ හොඳත් නැත්නම්, කට හොඳත් නැත්නම්, හිත හොඳත් නැත්නම් දරුණු ලෙඩෙක් පින්වත් නේ. දිගු සසර ගමනේ දරුණු ලෙඩෙක් අනුකම්පා කරන්න සුගතියකට නම් යන්නේ. ඔහොම මැරුණොත් ඒ නිසා පැතුම් පතන්න අනේ සත්පුරුෂයෙක්ගේ ආශ්‍රයයක් හරි ලැබේවා. සද්ධර්මයක් හරි අහන්න ලැබේවා. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හරි උපදීවා කියලා පැතුමක් හරි පතලා තමන්ගේ හිත නිවා ගන්න. එහෙම කෙනෙක් ගැනවත් ඇවිලෙන්න එපා. අන්තිමටම කිව්ව ක්‍රමයක්. සමහර මිනිස්සු ඔබට හමු වෙයි වැඩත් හොඳයි, කටත් හොඳයි, හිතත් හොඳයි. හොඳ වැඩි වුණාමත් මිනිසුන්ට සමහර වෙලාවකදී කේන්තියක්. අන්නේ ඔය මිනිස්සු කියලා. එහෙම තමයි. ලෝකෙ හැටි එහෙමයි. බුදුහාමුදුරෝ කරපු ඒවටම බැනුම් ඇහුව නෙවෙයිනේ. වැරදි කරලා නෙවෙයි, රහසින්වත් පව් නොකළ උත්තමයා කොච්චර බැනුම් ඇහුවද? නේ, ඒව ගැන කම්පා වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අහපු දොස්වල හැටියට අපි බැනුම් අහලා තියෙනවා මදි පිනොත්. දැන් නිකමට හිතන්නකෝ ඇත්තෝ අලුත්ගම හාමුදුරුවෝ කියලා මන් නුවර ඉඳන් මේ වැඩම කරවගත්තට කොහොමද චින්චා මානුවිකාව වගේ කවුරු හරි ඇවිල්ලා මට අභූතෙන් චෝදනාවක් දැන් කළා නම් ඔය ඇත්තන්ගෙන් කී දෙනෙක් මගේ පැත්තට ගනීද? ඔය ඇත්තෝ කී දෙනෙක් මගේ පැත්තේ ඉඳීද? උත්තර දෙන්න යන්න එපා. හිතෙන් අහලා බලන්න. ඕක තමයි ඇත්ත පින්වත්. ඕක තමයි ඇත්ත. මම මගේ අම්මා දාලා ආවට, මම මගේ අප්පච්චි දාලා මේ ශාසනය වෙනුවෙන් ආවට එච්චර දේවල් අත්හැරලා බුදුහාමුදුරු ළඟට ආපු අපි සත්භාවයෙන් ලෝකෙට වැඩ කරනකොට පින්නතුනේ ඒ ලෝකයාම අපිට නිඳා කරන්නේ හිත් පිට නැතුව. ඒ ගැන අපිට කිසි කම්පාවක් නැහැ. ලෝකයා කෙරෙහි අනුකම්පාවක් තියෙනවා හැබැයි. ඉතින් මිනිස්සු හොඳ වැඩි වුණාමත් එහෙම තමයි. බුදුහාමුදුරුවෝ කියනවා කේන්ති ගන්න එපා කියනවා. එතෙන්දිවත් පිපාසිත මිනිස්සෙක් යනකොට සීතල වතුර පිරිච්ච දියවිලක් දැක්කොත් මේ මිනිස්සයාට දරා ගන්න බෑනේ, ඉවස ගන්න බෑනේ. මේ මිනිස්සයා විලට බහිනව නෙවෙයි, ඈත ඉඳන් විලට පනිනවා පින්නත්. පැනලා නාලා වතුර බීලා වරුවක් වතුරේ ඉඳලා සැනසීලා ගොඩ එනවා වගේ. වචනේත් හොඳ, ක්‍රියාවත් හොඳ, හිතත් හොඳ සත්පුරුෂ පින්වන්තයෝ හමු වුණොත් දෙපාරක් හිතන්න එපා. සාදුකාර දිදී ඒ සත්පුරුෂයාගේ සත්පුරුෂ ධර්මය අනුමෝදන් වෙන්න. කොච්චර පින්වන්තයේද කියලා සතුටු වෙන්න. අනේ මේ වගේ පින්වන්තයන්ගෙන් මේ මුළු ලෝකෙම පිරෙනවා නම් කොච්චර ලස්සනයිද කියලා පින්නත් පැතුම් හරි පතන්න. ඒකෙන් සතුටු වෙන්න. මේ හැම දෙයකින්ම බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ එකම දේ. ලෝකය රට ගිනිගෙන වගේ පෙනෙයි. ඔබ ඇවිලෙන්න එපා. ඔබ නිවෙන්න. ඔබ නිවෙන්න. පහුගිය කාලේ ගෙවල් ගිනි ගන්නකොට ගිනිගත්තේ ගෙවල්ද? ඇත්තටම ওই මිනිස්සුන්ගේ හිතද? මිනිස්සුන්ගේ හිත. දවපු අයත් ඇවිලිලා, දැවිච්ච අයත් ඇවිලිලා. ඇයි මේ? ඇයි මේ? පින්වතුනේ බුදුන් සරණ ගියා නම් නිවෙන්න. පුළුවන් තරම් නිවෙන්න. දැන් ඔබෙන් අන්තිම වශයෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ගෙදර යන්නේ අද?
ඒ අසනීපය සුව වෙච්ච කෙනෙක් හැටියටද නැද්ද කියලා. කොහොමද පින්නත්? පුළුවන් තරම් වීරිය කරන්න. මම මේ බණ දේශනාව කරලා වඩි. මම ඔය ඇත්තන්ගේ නිවනක් අරන් යන්නේ. ඔබට නිවනක් දීලා යනවා විතරයි. මගේ එක වචනයක්වත් මම පරිස්සම් වුණා. මම ඔය ඇත්තන්ට ඇවිලෙන්න කිව්වේ නෑ. නිවෙන්න. ඔබව සනසා ගන්න, නිවා ගන්න මට මෙච්චරයි ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්. එතනින් එහා දේව ඇත්ත කරගන්න ඕන. දේශනාව ඉවර කරන්නම් හැම දිනාටම උතුම් නිවනින් සැනසීම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ විහාරස්ථානයේ සෑම පින්කමකදීම හැකි සෑම අයුරින්ම උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර උපාසක උපාසිකා පින්වන්ත පිරිසක් විසින් ඒ පින්නතුන්ගේ උතුම් අරමුණු අතරට එක් වෙනවා. පසුගිය ජූනි 28 වන දිනට අපවත් වී වසර 14ක් සම්පූර්ණ වූ අපවත් වී වදාළ නම කියන්නට අවසරයි මාගෙදර මහින්දාභිධාන ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේටත් අපවත් වී වදාළ විහාර පරපුරේ සියලු මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්කම සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා කළ අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වන ශාස්ත්‍රවේදී නම කියන්නට අවසරයි තල්ගම්පල කාශ්‍යප නායක ස්වාමී නායක මාහිමිපාණන් වහන්සේටත් අවසරයි හබරකඩ නන්ද ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍ය පනාකඩුවේ රතනසාර ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩහිඳින සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කම සාර්ථක කර ගැනීමට වචන මාත්‍රයෙන් හෝ උදව් උපකාර කළ කල්යාණ මිත්‍රාදීන්ටත් ඉක්මන් භවයක පතන බෝධියකින් අමා මහ නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තම තමන්ගේ නමින් මිය පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් ලැබේවා. රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ පින් ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ හැටියට මටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඉක්මන් භවයක උතුම් නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ දිනපතාම රටේ විවිධ ප්‍රදේශවලට ධර්ම දේශනා සඳහා ඉතාමත් ආරක්ෂාකාරීව වැඩමවාලීමට සහාය වන ප්‍රියදුරු මහත්මාණන්ටත් සියලුම සම්මාදෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබේවා කියලා කෘතවේදීව ඉතාම දුර්ලභ පැතුමකුත් පතනවා. අපි ඒ ගැනත් බොහෝම සතුටු වෙනවා. හැම දෙනාගේ මේ සියලු උතුම් පැතුමන් සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාර කුසල් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් පින්වතුන් නමින් මියගිය මව් දෙමව්පියන්ටත් මේ විහෙරේ අතීත දායකත්වයේ ධර්මින් නිද මියගිය හැමටත් මේ පින්පෙත් ලැබේවා. ඒ සියල්ලෝ දුකින් අත මිදේවා, සැපතට පැමිණෙත්වා ප්‍රාර්ථනා කරන බෝධීන්ට පැමිණ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ පින්වන්ත ඔබ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයත් වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින්
දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. පින්වත්නි, හැම දිනම ආශිර්වාද කරන තුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. අපේ ගම වෙනුවෙන් අපේ දායක වෙනුවෙන් බොහෝම දුෂ්කර කාර්යපරාසයක ඒ දුක් දෝමනස්යන් ඉඳගෙන ඔබ අපේ වෙනුවෙන් අපේ ප්‍රායෝගික ජීවිතය ඉතාම සාර්ථක කරගෙන ඉස්න අවශ්‍ය කරන උදාාරතව ධර්ම දානීය මහා පුණ්‍ය අපේ ගෞරවනීය වහන්සේට අපේ දායකයන් වෙනුවෙන් අපේ විහාරවාසී ගෞරවය ප්‍රණාමය ස්තුතිය ප්‍රකාශ කරන ගමන්ම විශේෂයෙන් අද මේ වස් කාල සමය තුළදී මෙවැනි උදාර පින්කමක් සිදු කර ගැනීම සඳහා අපේ